समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुक्तं धम्मस्सवने कालो अयं बदन्ता धम्मस्सवने कालो अयं बदन्ता धम्मस्सवने कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से विशेषයෙන්ම අපි පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ ධර්ම දේශනාව තුළින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පංච උපාදානස්කන්ධය කිව්වම පස්කන්ධ කියන වචනය අපි නිතරම අහලා තියෙනවා. පස්කන්ධ කිව්වම යම් කෙනෙකුට දැනෙන්න පුළුවන් පස්කන්ධ කියන්නේ මේ පොළොවට පස් වෙන ශරීරය කියලා. සමහර ඇත්තෝ ඒ විදිහට සිතාගෙන තිබෙනවා දැනටත් අනේ මේ පොළොවට පස් වෙන පංචස්කන්ධයනේ. දිරලා යන පංචස්කන්ධයනේ. ඒ විදිහට පංචස්කන්ධය කියලා කොම ඔළුවට ඒ වගේ ප්‍රතිරූප ඇවිල්ලා තියෙනවා. එවැනි දේවල් පංචස්කන්ධයේ විදිහට දරාගෙන තිබෙනවා. නමුත් අපි බලන්න ඕනේ දරා ගැනීම කෙතරම් දුරට නිවැරදිද කියලා. බුද්ධ භාෂිතය අනුව පංචස්කන්ධයේ විදිහට අපිට විස්තර කෙරෙන්නේ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංඛාරස්කන්ධ, විඥානස්කන්ධ. එතකොට කිසිසේත්ම අපි ශරීරයට පංචස්කන්ධයේ ලෙස දරා ගැනීම සුදුසු වෙන්නේ නැහැ. ඒක නිවැරදි වෙන්නේ නැහැ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ ධර්මයන්ටයි පංචස්කන්ධ විදිහට ධර්මයේ විග්‍රහය සිද්ධ කරලා තියෙන්නේ. අපි නිතරම පුරුදු වුණේ දිරලා පස්කන්ධ පොළවට පස්වනවා කියන දේ හිතේ සිහිපත් කරගන්න. හිතේ දරාගන්න. නමුත් මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහන් නැමැති ස්කන්ධ ටික අවබෝධයට පත්වීම චතුරාර්ය සත්‍ය අවබෝධයට පත්වීම භවයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය විදිහට පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විදිහට පෙන්වන්නේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය විදිහට පෙන්වන්නේ පංච උපාදානස්කන්ධේ නොහට ගැනීම. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය විදිහට පෙන්වන්නේ පංච උපාදානස්කන්ධේ නොහට ගැනීමට ඇති මාර්ගයේ ප්‍රතිපදාව. එහෙනම් ඔන්න අපි තේරුම් ගත යුතුයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ චතුරාර්ය සත්‍යයටමයි. පංච උපාදානස්කන්ධය අවබෝධය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට පත්වීමමයි. එවැනි වැදගත් වෙච්ච මුළු සම්බුද්ධ ශාසනයේම ධර්මස්කන්ධයේ කැටිවිච්ච
පංච උපාදානස්කන්ධය අපි සුළුපටු කරලා සරල කරලා පොළවට පස්සෙන කයට කියලා උපමා කරගත්තොත් කොයිතරම් ආකාරයක අපිට අවබෝධ කරන්නට තිබුණු ගැඹුරු ධර්ම කාරණාවක් වැළලෙනවද යට යනවද කියන එක අපිම හිතලා බලන්න ඕන. අපි එවැනි බොහොම සරල මට්ටමකින් තමයි ඒක දරාගෙන හිටියේ. පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධ කළොත් දුක අවබෝධ කළා වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කළා වෙනවා. ධර්ම අභිසමය සිද්ධ කරගත්ත වෙනවා. ඒ නිසාවෙන් අපි හොඳට මතක තියාගන්නට උවමනයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ බොහෝම මේ ශාසනය ඇතුලේ වටිනකමක් තියෙන පුලුල් පරාසයක් දක්වා විහිදෙන කොටසක්. හරි හැටියට තවම කොපමණ අපි පංච උපාදානස්කන්ධයන් ගැන විග්‍රහ කළත් කතා කළත් ඒ පිළිබඳව අවබෝධය අඩුල්හුඩුකමක් පෙනෙන්නට තිබෙනවා. රූපය පිළිබඳව, වේදනාව පිළිබඳව, සංඥාව පිළිබඳව, සංකාරය පිළිබඳව, විඥානය පිළිබඳව අපි දකින්න ඕන කොහොමද? රූපයත් රූපේ හට ගැනීමත් රූපේ නොහට ගැනීමත් රූපේ නොහට ගැනීමට එදිපෙදිපදාවත්. වේදනාවත් වේදනාවේ හට ගැනීමත් වේදනාවේ නොහට ගැනීමත් වේදනාවේ නොහට ගැනීමට ඇති ප්‍රතිපදාවත්. සංඥාවත් සංඥාවේ හට ගැනීමත් සංඥාවේ නොහට ගැනීමත් සංඥාවේ නොහට ගැනීමට ඇති ප්‍රතිපදාවත්. සංඛාරයත් සංඛාරයේ හට ගැනීමත් සංඛාරයේ නොහට ගැනීමත් සංඛාරයේ නොහට ගැනීමට ඇති ප්‍රතිපදාවත්. විඥානයත් විඥානයේ හට ගැනීමත් විඥානයේ නොහට ගැනීමට ඇති ප්‍රතිපදාවත්. එහෙනම් පළවෙනිම කාරණාව තමයි රූපයත් වේදනාවත් සංඥාවත් සංඛාරයත් විඥානයත් පිළිබඳව අපි අවබෝධයක් ලබා ගන්න ඕන. රූපය කියන්නේ කුමක්ද? වේදනාව කියන්නේ කුමක්ද? සංඥාව කියන්නේ කුමක්ද? සංඛාරය කියන්නේ කුමක්ද? විඥානය කියන්නේ කුමක්ද කියන දේ අපි සරල මට්ටමකින් දැනගෙන තියෙන්නට උවමනයි. රූපය කියපු ගමන් අපේ ඔළුවට එන්නේ ලෝකේ පවතින ඝන ස්වරූපයක පවතින ඉරහඳ තාරකා ගස්ගල් ඇලදොල ගංගා ද්‍රව්‍ය වස්තු පිළිබඳ ප්‍රතිරූපයක්. නමුත් අපි රූපය පිළිබඳ මනාකොට දැනගත යුතුයි. සරලවම කිව්වොත් රූපය කිව්වම විවිධ ආකාරවලින් අපිට අර්ථ දක්ව ගන්නට පුළුවන්. සරල මට්ටමකින් ගත්තොත් අපිට වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප විදිහට අර්ථකථනය කරගන්න පුළුවන්. මොකද අපි චක්කු රූප, සෝත රූප, ගාන රූප, දිව්‍යා රූප, කාය රූප විදිහට ගත්තත් අපිට ඒ ටික පිළිබඳ කතා කරන්නට වෙන්නේ වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප ඇසුරු කරගෙනමයි. අපි මෙහෙම ගමුකෝ උපමාවකට. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අපිට ජීවිතය අත්හැරෙන කිසිම මොහොතක් නැහැ.
එහෙම කියන්නේ ජීවත් වෙන බවට යමක් හඳුන ගන්න බවට විඳින බවට දැනෙන බවට හැඟීම පවතින්නේ කොතනද? ඒ පවතින සෑම තැනකම සෑම මොහොතකම සෑම දැනීමකම පංච උපාදානස්කන්ධ ස්කන්ධයන්ගේ අත්දැකීමයි පවතින්නේ. අපි හිතමු ඔන්න අපිට පේනවා යම් කිසි රූපයක්. අපි හිතමුකෝ තක්කාලි ගෙඩියක්. තක්කාලි ගෙඩියක් කියලා ගත්ත එක පාරටම මැවෙනවා. දැන් ඔන්න ඔබට මැවෙනවා රතු පාටට. මෙන්න මේ විදියට තියෙන පෙති කපන්න පුළුවන්, අර එහෙම මෙහෙම කරන්න පුළුවන් මෙවැනි රසයකින් යුක්ත තක්කාලි ගෙඩිය මැවෙනවා. දැන් ඒකේ රූපාකාරයක් ඔබට සිහිපත් වෙනවා. මොකද්ද දැන් තක්කාලි ගෙඩිය දකින්නවා කියන තැන සිහිපත් වුණු රූපාකාරය? පඨවි පිළිබඳ, ආපෝ පිළිබඳ, තේජෝ පිළිබඳ, වායෝ පිළිබඳ, එහෙම නැත්නම් සතර මහා ධාතු පිළිබඳ, සතර මහා ධාතුවේ අසුරු කරගත් ආකාරයක් ඔබට තියෙනවා. පඨවි කිව්වේ තද ගතියක්, තක්කලි ගෙඩියේ තියෙන තද ගති, බුරුල් ගති, සිනිදු ගති පිළිබඳ දැනෙන්න ගන්නවා. ආපෝ කිව්වේ ඒකේ තිබුණු පිම්බුණු ගති, හැකුළුණු ගති, හැඩරුව පිළිබඳ ඔබට දැනෙන්න ගන්නවා. තේජෝ කිව්වේ ඒකේ තියෙන සිසිල් ගති, උණුසුම් ගති පිළිබඳව ඔබට සංඥාවක් එනවා. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ විදියට ඝන ස්වરૂපයකින් ඔබට එන දැන ගැනීමට අපි කියනවා මොකද්ද? රූපය. එතකොට ඒ පිළිබඳ යම් බින්දනාත්මක හැඟීමක් ඔබට එනවා. තක්කලි කිව්වට පස්සේ තක්කලිත් එක්කෙන විඳීමක් තියෙනවා. ඔබ විඳපු වින්දනයක්. ඒක ඒත් එක්ක සිහිපත් වෙනවා. ඒත් එක්ක සංඥාවක් එනවා. මර පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සකස් වෙච්ච සංඥාවත් එක්ක බැඳිලා ඔබට එනවා දිග පිළිබඳ, මහත පිළිබඳ, උස පිළිබඳ, වර්ණය පිළිබඳ, හැඩතල පිළිබඳ සංඥා ටිකක්. උස මහත දිග පළල කොටමිටි වර්ණ රස ස්පර්ශ පිළිබඳ සංඥා වෙනවා. උණුසුම් සිසිල් රළු සිනිදු ගොරෝසු සුමට විදිහට සංඥාව පහළ වෙනවා. ඒත් එක්ක මේ සංඥාවත් එක්ක යම් ආකාරයක් ඔබට මැවෙනවා. තක්කලි සෝස් හදන්න පුළුවන්, අර එහෙම කරන්න පුළුවන්, මෙහෙම කරන්න පුළුවන්, මෙහෙම කන්න පුළුවන්, අර විදිහයි තක්කලි, මේ විදිහයි තක්කලි කියලා දැනෙන ටිකක් තියෙනවා. සංඛාර වශයෙන් නිමිති අරගෙන. එතකොට විඥානය කියලා කිව්වේ ඒ තක්කලි පිළිබඳ සියලු ආකාරයන් ඔබ දැනුවත් වෙනවා. දැනුවත් වීමට විඥාන කිව්වා. අපි දැන් මේක වෙන් කරාට රූපාකාරයෙන් තොර වේදනාකාරයක් හෝ වේදනාකාරයෙන් තොර සංඥාකාරයක් හෝ සංඥාකාරයෙන් තොර සංඛාරාකාරයක් හෝ සංඛාරාකාරයෙන් තොර විඥානයක් පිළිබඳ ප්‍රකාශයට පත් කළ නොහැකි. තක්කලි කියන සිද්ධිය ඇතුලේ තක්කලි පිළිබඳව ඔබට දැනෙන, තක්කලි පිළිබඳ මෙනෙහි වෙන, තක්කලි පිළිබඳ දකින සිදුවීමම රූප වේදනා සංඥා සංකාර විඥාන පහත් එක්ක බද්ධ වෙලා තියෙනවා. එහෙනම් අපිට පැහැදිලි රූපයෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංඛාරයෙන්, විඥාණයෙන් තොර තක්කලි වල මුණ ගැසීමක් නෑ. තක්කාලි වල මුණ ගැසීම යම් තැනකද ඒ රූප ආකාරයක්, වේදනාකාරයක්, සංඥාකාරයක්, සංඛාරාකාරයක්, විඥානාකාරයක දැන ගැනීමක්. ඒ තක්කලි ආකාරයේ මුණ ගැහිම කොතනද? මුණ ගැසෙන්නාද එතනමයි.
මටමයි තක්කාලි ගෙඩිය මුණ ගැහෙන්නේ. දැන් තක්කාලි ගෙඩිය පිළිබඳ මෙනෙහි කළේ කවුද? තමන්. තක්කාලි පිළිබඳ දැනගත්තේ කවුද? තමන්. එහෙමනම් ඒ තක්කාලි පිළිබඳ දැනගත්ත තේරුම් ගත්ත කෙනා කොහේ ඉඳලාද ආවේ? අපිට හිතෙනවා තක්කාලි දැනගත්ත හඳුනගත්ත කෙනෙක් හිටියා ජීවත් වෙමින් කියලා. නමුත් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ පහළවීම නැත්තම් තක්කලි හෝ තක්කලි බවට දැනගත්ත කෙනාව පහළ වෙන්නෙත් නැහැ. එහෙනම් රූපයෙන් තොර වේදනාවෙන් තොර සංඥාවෙන් තොර සංකාරයෙන් තොර විඥාණයෙන් තොර තක්කලි මුණ ගැහෙන කෙනාව බිහි කරන්න පුළුවන් කමක් නැහැ. ඔන්න අපිට දැන් තේරෙන්න ඕන තක්කලි සහ තක්කාලි දැකපු කෙනාව බිහි වුණේ ඒ ස්කන්ධ පංචකය හරහා බව. නමුත් කෙනෙකුට මේක ගැඹුරු වැඩි වෙන්න පුළුවන්. මොකද එයාට තියෙන දෘෂ්ටියක් තක්කාලි ගහ හදපු විදිහ ගැන, තක්කාලියට තවන් දාපු විදිහ ගැන, තක්කාලියට පැකට් එකේ තිබුණු විදිහ ගැන, තක්කාලි පැල එළියට ආපු විදිහ ගැන, තක්කාලි පැලවලට බෙහෙත් පොහොර දාපු විදිහ ගැන, තක්කාලි වල ගෙඩි හැදිච්ච විදිහ පිළිබඳව. ඉතින් මේ විදිහට තක්කාලි බිහිවීමේ ක්‍රියාවලියක් ඔළුවේ තියාගෙනයි සම්මත ලෝකයා සිටින්නේ. එතකොට තක්කාලි බිහිවීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කරපු නිරීක්ෂක තමන් පිළිබඳව ඝන සංඥාව පවත්වගෙනයි ලෝකයා සිටින්නේ. එකපාර ලෝකයට මේ ධර්ම කාරණාව ග්‍රහණය කරගන්න බැරිව යනවා. මුලින්ම එයාට කැඩෙන්නට උවමනා කාරණාවක් තියෙනවා. මම ඇතුළු බොහෝ ලෝක සත්වයෝ ජීවත් වෙන ලෝකෙක, ගංගා ඇලදල මහා සමුද්‍ර තාරකා වලින් පිරිච්ච ලෝකෙක ජීවත් වෙන කෙනෙක් තමයි තමා කියන අර්ථකථනය තුල ඉඳලායි ඒ දෘෂ්ටිය මත පිහිටලයි මේ කියන බණ ටික දරන්න උත්සාහවන්ත වෙන්නේ. එහෙම දරන කෙනෙකුට මේ කාරණාව වටහා ගැනීම බොහෝ අපහසු වෙනවා. ඒ නිසා තමන් සහ ලෝකයේ කියන තැන පිළිබඳවත් අවබෝධයක් ලබා ගැනීම බොහෝම වැදගත් වෙනවා. බලන්ට වමනයි තමන්ට තමාව මුණ ගැහෙන්නේ කොයි විදිහටද කියලා. ඔන්න තමන් පිළිබඳ බලන්ට හදනවා. කොහොමද බලන්නේ? තමන් කියනවා මම අහවලාට ධාව ඉපදුණු, අහවල් අම්මා තාත්තත් එක්ක මේ ලෝකෙට ජාතක වුණු, අහවල් නමින් මෙලව එළිය දුටු, අහවල් රැකියා ශ්‍රේෂ්ඨේ නියුතු වන, අහවල් තරාතිරමක් තුල ඉන්න මම පිළිබඳවයි ඒ තනත්තගේ ඔළුවට මෙනෙහි වෙලා ඉන්නේ පුජ්‍යල ස්වභාවයෙන්. අන්න ඒ විදිහේ සමස්ත ලෝක සම්මත අර්ථයක් තුලයි හැඟීම පහළ වෙලා තියෙන්නේ. නමුත් අපි බලමු තමන් කියන තැනට ඇවිදින් තමාව පෙන්වන්නට කීවොතින් එයා කොහොමද තමාව පෙන්වන්නේ? තමාව පෙන්වන්නට කියලා කිව්වොත් එයා පෙන්නයි මේ ඉන්නේ මම.
මේ තියෙන්නේ මගේ කෙස්, මේ තියෙන්නේ මගේ ඇස්, මේ තියෙන්නේ මගේ නහය, මේ මගේ දත්, මේ මගේ හම, මේ මං අහවලා මේ ඉන්නේ. අනේම එයා ප්‍රකාශයටපත් කළායි. එයාව පෙන්නයි. නමුත් අපි බලන්න ඕන කොයියන් ආකාරයක හෝ පෙන්වීමක් මේ ලෝකෙ සිද්ධ කරනවා නම් සෑම පෙන්වීමක් තුලම රූප වේදනා සංඥා සංකාර විඥාන පහ එලෙසම ක්‍රියාත්මකයි. රූපයෙන්තර වේදනාවෙන්තර සංඥාවෙන්තර සංකාරයෙන්තර විඥාණයෙන්තර පෙන්වීමක් කිසිවෙකුට සිද්ධ කරන්න බෑ. සිද්ධ කරන සෑම පෙන්වීමක් යටතේම සෑම හැදුනා ගැනීමක් දැන ගැනීමක් යටතේම මේ ස්කන්ධ පංචකය ක්‍රියාත්මකයි. මුලින්ම අපි තේරුම් ගන්නට වෙනවා ඇහැ කන නාසය දිව ශරීරය කියන ආධ්‍යාත්මික ආයතනයන් කිසිම කලක බාහිරෙන් දැක ගන්නට බැරි බව. ආධ්‍යාත්මික ආයතනයන් බාහිරෙන් කිසිම කලක කිසිම විදිහකටවත් මුණ ගැහෙන්නේ නැති බව. නමුත් ආධ්‍යාත්මික වූ ඇහැ කන නාසය දිව ශරීරය අපි පනවගෙන තියෙන බාහිරට කොයි තරම්නම් වැරදි තැනකින්ද අපි ගලපන්නේ කියලා බලන්නකෝ. දිව කොහොද කියලා ඇහුවත් අපි කොහොමද පෙන්වන්නේ දිව? එහෙම දිව එළියට දාලා මේ දිව කියලා පෙන්නයි. නමුත් ඇත්තම කතාව අපිට එහෙම දිව පෙන්වන්නට බෑ. ඇයි බැරි? ඒ ආස අපූර්වට පෙනෙද්දි බෑ කියන්නේ කොහොමද? නාසය පෙන්වන්නට බෑ. ඇහැ පෙන්වන්නට බෑ, කන පෙන්වන්නට බෑ, කය පෙන්වන්නට බෑ කියලා කිව්වොතින් කෙනෙක් තර්ක කරයි කනටත් ගහයි. ගහලා කියයි ඔය තියන්නේ කන මං ඇතුල්ලේ දැන් ඔබට කන රෙදෙනවද කියලා අහයි. නාහේ මිරිකලා ඇදලා අහයි මේ මිරිකෙන්නේ මොකද්ද කියලා. ඇහැට ඇනලා අහයි මේ ඇන්නේ කඳුළු වෙන්නේ මොකෙන්ද දැන් ඔබට තේරෙනවද? මේ ඇහැ තියෙන්නේ අපූර්වට. කනක් තියෙන්නේ, නාහෙත් තියෙන්නේ, දිවක් තියෙන්නේ. හොඳට කොනිත්තලා අහයි කය නැත්තම් මේ රෙදෙන්නේ මොකටද කියලා. හරි. ඇහැට ඇන්නට පස්සේ ඉපදුනේ පෙනීම නෙවෙයිනේ. ඇහැට ඇන්නට පස්සේ ඉපදුනේ සෝත චක්කු විඤ්ඤාණය නෙවෙයිනේ. ඉපදුනේ කාය විඤ්ඤාණය. කාය විඤ්ඤාණය නම් ඉපදුනේ ඇහැ ඉපදිලා නැහනේ. ඇහැ පහළ වෙලා නැහනේ. හොඳට කල්පනා කරන්න ඕන තැන. කවුරු හරි ඇනලා කිව්වොතින් මේ මට දැනෙන්නේ නැද්ද කියලා. දැනෙනවා. ඒ දැනුනේ චක්කු විඤ්ඤාණයට නෙවෙයිනේ. දැනුනේ කාය විඤ්ඤාණයට. පහළ වුණේ කාය විඤ්ඤාණය. කන අපගාලා ඇහුවතින් කන රෙදුන්නේ නැද්ද කියලා. ඒ ගහපේලා ඇහුණා නෙවෙයිනේ රෙදුණානේ. ඒ පදුනේ මොකද්ද? සෝත විඤ්ඤාණය නෙවෙයිනේ ඉපදුනේ කාය විඤ්ඤාණය. නාසයෙන් ඇදලා ඇහුවතින් නහයට රෙදුන්නේ නැද්ද කියලා. නහයට රෙදෙනවා කියලා බුද්ධ දේශනාවේ සඳහන් කළා නෑනේ. නහයට ගාන විඤ්ඤාණයේ ගන්ධය දැනෙන්නේ. එහෙනම් නහයටද ඒ දැනුනේ වේදනාව කාය විඤ්ඤාණයටද? කාය විඤ්ඤාණයෙන් විඳපු විඳ ගැනීම. එහෙනම් දිව ඇදලා ඇහුවතින් මිරිකලා දිව මේ තියෙන්නේ කියලා. රහද ඉපදුනේ ස්පර්ශයේදී ඉපදුනේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ ඉපදුනේ කාය විඤ්ඤාණය. ඒ කිසිම තැනකදී අපිට චක්කු විඤ්ඤාණය හෝ සෝත විඤ්ඤාණය හෝ
ගාන විඥානයේ හෝ දිව්‍යා විඥානේ උපද්දවන්න බැරි වුණා. චක්කු විඥානේ උපදින්නේ පේනකොට. සෝත විඥානේ උපදින්නේ ඇහෙනකොට. ගාන විඥානේ උපදින්නේ දැනෙනකොට. දිව්‍යා කාය විඥාන උපදින්නේ දැනෙනකොට. එහෙනම් හොඳට තේරුම් ගත යුතුයි. ආධ්‍යාත්මික වූ ඇහැ කන නාසය දිව ශරීරයේ බාහිරෙන් දකින්නට පුළුවන් කමක් නැහැ. කිසිම විදිහකින් දකින්න බෑ. දොර පේනවා කියන තැනින් ඔබ පෙන්නයි කණ්ණාඩියක් ඉදිරියට ගිහිල්ලා මේ පේන්නේ මොනවද කියලා. ඒ පේන්නේ වර්ණ රූපයේ ඉපදීම. ඒ චක්කු විඥානයේ පහළවීම මිසක් වෙන ආකාරයක විඥානයක පහළවීමක් නෙමෙයි. පේනවා කියන සිද්ධිය නැත්තම් ඔබට ඇහි පහළවීමක් හෝ රූපේ පහළවීමක් නැහැ. එහෙනම් ඔන්න අපි තේරුම් ගත්තා. පෙනීමත් එක්ක උපදින්නේ චක්කු විඥාන මිසක පෙනීමත් එක්ක කවදාකවත් ඇහැ ඉපදිලා තියෙනවා මිසක් වෙන කිසිම ආයතනයක් ඉපදිලා නැහැ. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕන බාහිරයෙන් අපිට කවදාකවත් මේ ආධ්‍යාත්මික ඇහැ කන නාසය දිව ශරීරය දකින්ට හෝ අල්ලන්ට පුළුවන් කමක් නැහැ. ඒ ඇහැ කන නාසය දිව ශරීරය දරාගත් කෙනෙක් සත්වයේ පුජ්‍යලේක් ආත්මයක් කියන දරා ගැනීමක් ඇති. ඔබ හැම දෙයක් දරාගෙන තියෙනවා ජීවිතේ. එහෙම දෘෂ්ටියක ඔබ බැහැගෙන තියෙනවා. ඒම නිගමනයක් තුළ පිහිටලා තියෙනවා. ඒ පිහිටපු දරාගත්ත බැසගත්ත නිගමනයට සාපේක්ෂව ඔබ අර්ථකථනයන් කරගන්න හදනවා. නමුත් ඒ දරාගත්ත සියලු අර්ථකථනයන් නිගමනයන් දෘෂ්ටීන් බැහැරකොට අපි විවෘතව බැලුවොතින් පෙනීම පෙනීමක්, ඇසීම ඇසීමක්, දැනීම දැනීමක්, දැනගැනීම දැනගැනීමක්. පැහැදිලි පෙනීමෙන් තොර කිසිම ආකාරයක ඇහි රූපය අත්දැකීමක් නැහැ. අපි කිව්වට අන්ධයාට ඇහැ තියෙනවා පේන්නේ නැහැ කියලා. අන්ධයාගේ ලෝකේ කවදාකවත් ඇහි පහළවීමක් රූපේ පහළවීමක් නැහැ. පෙනීම නැති නිසා. අපි කිව්වට බීරට කන තියෙනවා ඇහෙන්නේ නැහැ කියලා. බීරගේ ලෝකේ කවදාකවත් ශබ්දේ පහළවීමක් කනේ පහළවීමක් නැහැ. කන ගැන අංශු මාත්‍රයකවත් අත්දැකීමක් බීරට නැහැ. අපි අර බාහිරින් කන මුණ ගැහෙනවා කියන දෘෂ්ටිය මත පදනම් වෙලා ඒ දෘෂ්ටිය පතිත කරනවා. බීරට කන දින ඇහෙන්නේ. ඒක දෘෂ්ටියක් විතරයි. බීරගෙන් අහලා බැලුවොත් කනේ අත්දැකීම මොන වගේද කියලා. මොකද වෙන්නේ? බීරගෙන් අපි ගිහිල්ලා අහනවා බීරගේ කනට කරලා ඒ බීරට කන තියෙනවනේ දැන් ඔබ දන්න විදිහට. බීරගේ කනට ලං කරලා අපි අහනවා බීරෝ ඔබ ලැබපු කනේ අත්දැකීම මොන වගේද කියලා. බීරා මොනා කියයිද? ඒ දැන් බීරට කන තියෙනවනේ තිබුණු කනටනේ අපි ලං කරලා ඇහුවේ. බීරා කියයිද මට ඇහෙන්නේ නැහැ කියලා? බීරා කියයිද මට කනේ අත්දැකීම ලැබුණේ නැහැ කියලා? ඉතින් හත් දෙයියනේ බීරාගේ කනට කරලා කිව්වට බීරට කියපු දේ ඇහෙනවද? ඇහෙන්නේ නැහැ.
ඒ ඇහෙන්නේ නැත්තම් බීරාගේ ලෝකේ බීරාට කන ගැන හෝ සද්ද ගැන කිසිම අත්දැකීමක් නැහැ. ඒ නිසා බීරාගේ ලෝකේ වචන නැහැ. බීරාගේ ලෝකේ වචන නැහැ. කන ඉපදෙන්නෙත් නැහැ, සද්ද ඉපදෙන්නෙත් නැහැ. අන්ධයාගේ ලෝකෙට ගිහිල්ලා අපි කියනවා අන්ධයාට ඇහැ තියෙනවා. මොකද්ද? රූප නැහැ කියලා. අන්ධයාගේ ඇහැට ලං කරලා අහනවා. අන්ධයාගේ ඇහැ අල්ලලා අහනවා අපි මොකද්ද? ඔයාගේ ඇහැ අපි ඇල්ලුවා. ඔයාගේ ඇහැට පෙනුනාද කියලා. අන්ධයා මොනා කියයිද? අන්ධයාට කිසිම කලක ඇහි පහළවීමක් සිද්ධ වෙලාම නැහැ. ඇහැ ඉපදිලාම නැහැ. ඇහි අත්දැකීමක් ගැන අන්ධයා දන්නේම නැහැ. රූපේ අත්දැකීමක් පිළිබඳ අන්ධයා දන්නේම නැහැ. ඒ නිසා අපි මේ හිතන් හිටියට මේක තමයි ඇහැ මේක තමයි කන කියලා. ඒක ඇහැ කන නෙවෙයි. ඇහැ කන බාහිරින් අපිට පණවන්න පුළුවන් ධර්මතාවයක් නෙවෙයි. අපි එහෙමනම් තේරුම් ගන්න උවමනායි පෙනීම ඇති කල්හිම මිසක ඇහි අත්දැකීම රූපේ අත්දැකීම ලබන්නට පුළුවන්කම තියෙන්නේ පෙනීමෙන් තොරව ඇහි අත්දැකීම ලබන්නට හෝ රූපේ අත්දැකීම ලබන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපිට එහෙනම් පැහැදිලි වෙන්න ඕන ඇහැ පිළිබඳ යම් අත්දැකීමක් ලැබෙනවා නම් අනිවාර්යෙන්ම පෙනීම තියෙන්න ඕන. පෙනීමෙන් තොර ඇහි රූපේ අත්දැකීම ලබන්නට පුළුවන් කමක් නැහැ. අපි මෙතනදී උත්සාහවන්ත වුණේ පැහැදිලි කරවන්නට මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන දේ අපිට බාහිරෙන් මුණ ගැහෙන දේවල් නෙවෙයි කියලා පෙන්වන්නට. එහෙමනම් ඔබ තේරුම් ගන්නට මේ වෙලාවේ ඔබ පේනවා කියන තැන ඇහෙනවා කියන තැන දැනෙනවා කියන තැන දැනගන්නවා කියන තැන කිසිම තැනක ඉඳලා එනවා නෙවෙයි. කිසිම තැනකට යනවත් නෙවෙයි. ඔබ කල්පනා කරන්නකෝ මේ දැන් පේනවා කියලා ඔබ කියනවා. මේ දැන් පෙනුණා. ඒ පෙනිච්ච වෙලාව ඒ පෙනිච්ච මොහොතට මොකද වුනේ? ඔබ කියයි අතීතයට ගියා කියලා. පෙනිච්ච පෙනීම පෙනිච්ච වෙලාව කොහෙට ගියාද? අතීතයට ගියා කියලා කියයි. නමුත් මං කිව්වොත් කොහේ අතීතයට ගිය පෙනීම මට පෙන්වන්නට පුළුවන්ද? අතීතයට ගිය පෙනීම පෙන්වන්නට? දැන් ඔබ කියයි මේ දැන් ඇහෙනවා. මං කියනවා කෝ ඇහිච්ච එක පෙන්වන්නට අරගෙන කෝ දැන් ඇහිච්ච එක. අන මං හූ කියනවා. හූ කියන එක ඇහුණාද කියලා අහනවා. එතකොට මොකද්ද කියන්නේ? ඔය ඇහුණා. හරි ඇහුණා නම් කෝ ඇහිච්ච ඒ වෙලාවේ ඇහිච්ච හූ එක පෙන්වන්නට. පුළුවන් වැඩි කරන්න. වැඩි කරන්න බෑ. ඇහුණා තමයි. හැබැයි ඇහුණු තැන ආය අල්ලන්න බෑනේ. එතකොට කියයි අල්ලන්න බැරි වේගෙන් අතීතයට ගියා. එන අතීතයට දුවගෙන ගිහිල්ලා විදුලු දිම්රියක හරි කමන්නේ ගිහිල්ලා ගුවන් යානෙක හරි කමන්නේ ගිහිල්ලා අතීතයට. අර කාල තරණය කරන්න පුළුවන් කියන උපකරණයෙන් හරි කමන්නේ ගිහිල්ලා අතීතයට ගියේ කරගෙන එන්න. කාල තරණේ ප්‍රබන්ධයක් විතරයි.
කිසිම මොහොතක අපිට වර්තමානයේ හැඟෙන දැනෙන දේ ඇත්තක් කියලා අපි දරාගත්තට ඒ දැනෙන හැඟෙන ඒ මොහොත කවදාකවත් කොයිම වෙලාවකවත් නැවත අල්ලන්නට පුළුවන් කමක් නැහැ. මේ දැනෙනවා. එහෙනම් ඔන්න අපි අතීතයේ පිළිබඳ ගවේෂණය කරලා තේරුමක් නැහැ. ඇයි? අතීතය හොයන්න බෑ. අතීතය කියලා අපිට තියෙන්නේ මෙනෙහි කරගත්ත මේ දැන් මෙනෙහි කරන මතකයක් විතරයි. අපි අනාගතය ගැන හොයලා වැඩක් නැහැ. ඇයි? අනාගතය ගැන දැන් මේ මෙනෙහි කරගත්ත ටිකක් විතරයි. එහෙනම් මේ දැන් මෙනෙහි කරනවා කියන තැන හොයන්න වෙනවා. ඇයි? ඒක අපිට නිතර ගෝචර වෙනවා. මේ මෙනෙහි වෙන තැන ගෝචර වෙනවා. ඒකට අපි කියනවා පච්චුප්පන්නය. මේ දැන් අපිට මෙනෙහි වෙන තැන අත්දැකීමට අපි කියනවා පච්චුප්පන්න අත්දැකීම. අන්න ඒ අත්දැකීමට අපි ඇවිල්ලා බලනවා. එහෙනම් ඔන්න අපි බලන්න වෙනවා කොහොමද ඒ අත්දැකීම ලැබෙන්නේ? ඒ අත්දැකීමට අපි නම් ටිකක් දානවා. මොකද්ද? පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඒ අත්දැකීමට තව දෘෂ්ටියක් තවරනවා. මොකද්ද? පෙනෙන්නේ මට, ඇහෙන්නේ මට, දැනෙන්නේ මට. එතකොට ඉතින් කියයි මට නැත්තම් කාටයි දැනෙන්නේ? මට නැත්තම් කාටයි පෙනෙන්නේ? නේද? හැබැයි ඒ මාව පෙන්නන්නට කිව්වොත් කොහොමද පෙන්නන්නට වෙන්නේ? අර මුලින් කිව්වා වගේ අපිට පෙන්නන්නට වෙන්නේ මේ ඉන්නේ කියලා එහෙම පෙන්නන්නට වෙනවා. නමුත් මේ ඉන්න මම කියලා පෙන්නනකොට මේ පෙන්නප එක ආයි පෙන්නුවත් අල්ල ගන්නට නවත්ත ගන්නට බෑ. පෙනීමක්. ඒ පෙනීමත් එක්කලා ඉපදිච්ච ඇහැ රූපේ නම් කරගත්ත කාව කියලාද? මාව කියලා. මගේ අම්මා තාත්තා දුව පුතා කියලා. එතකොට කියයි හාමුදුරුවෝ කියන්නේ මමත් නෑ අම්මා තාත්තෙකුත් නෑ කියලාද? දැන් මමත් නෑ අම්මා තාත්තෙකුත් ඉන්නවා කියලාද? නෑ ඉන්නවා කියන්නෙත් නෑ කියන්නෙත් නෑ. ඒ අම්මා තාත්තා දුව පුතා ඉරහඳ තාරකා ගස් ගල් ඇලදොල ගංගා මහා සමුද්‍ර සියල්ල ඔබට මුණ ගැසේවි. ඒ සියලු මුණ ගැසීම් අවිද්‍යාවට සාපේක්ෂයි. ඒකට අපි කියනවා සමුදය කියලා. ඒකට අපි කියනවා හට ගැනීම කියලා. ඔන්න මෙහෙම හිතන්නකෝ. මේ ලබන වර්තමානික කියලා අපි ගමු. වර්තමානික අත්දැකීම අතීතයෙන් කිසිසේත්ම කාන්දුවක් නැහැ. කොහෙවත් තිබිලාව කියලා පෙන්වන්නට බෑනේ. කියන්න පුළුවන් අතීතයෙන් මතක් කරා කියලා. එහෙම කිව්වට පෙන්වන්නට බෑනේ. අනාගතයට යනවා කියලා පෙන්වන්නට ගිය තැනකුත් නෑ. කෝ ඉතින් ආපු තැනක් නැති, යන තැනක් නැති, තිබුණු තැනක් පෙන්වන්නටත් කලින් මොකක් කියලා ඉවරද ඒක? වාස්ප වුණා වාගේ. කියනවා අතීතයට ගියා කියලා එච්චරයි. ගියා නම් ඔය ගිය දේ අද පෙන්වන්නටකෝ. ඔච්චර යනවා කියලා විශ්වාස නම් තහවුරු කරන්නටකෝ අතීතයට ගියායි කියලා පෙන්නලා ඇදලා මේ තියෙන්නේ ගිය එක කියලා. එහෙම කිසිසේත්ම ඇදලා අරගෙන අතීතයෙන් වර්තමානයට ගෙනල්ලා පෙන්වීමක් කරන්න බෑනේ. අපිට කියන්න පුළුවන් ෆොටෝ එකක් පෙන්නලා මොකද්ද මේ අතීතයේ හිටපු මම අවුරුදු 4 දැන් 45යි. හාමුදුරුවෝ කොහොමද නෑ කියන්නේ නාකි වෙලා. එහෙම කියයි සාපේක්ෂ කරලා. නමුත් පෙනීම නාකි වෙලා නෑනේ. පෙනීමක්.
පෙනීම උඩ පැන පැන කිව්වේ නෑනේ තරුණයි කියලා. පෙනීම උඩ පැන පැන කිව්වේ නෑනේ නාකි වෙලා කියලා. නමුත් පෙනීමත් එක්ක සංසන්දනාත්මකව අර දෘෂ්ටිය ගැලපුවා. අතීතේ මං හිටියා අතීතේ ගහපු ෆොටෝ එක මේක කියලා ආවර්ජනය කළා සාපේක්ෂ කළා කිව්වා දැන් නාකි වෙලා කියලා. දැන් කෙස් ගස් උඩ පැන පැන කිව්වද මම නාකි කියලා. හැම කිව්වද මම රැලි ගහිලා මං නාකි වෙලා මාව මේකප් කරන්න කියලා. කොණ්ඩේ කිව්වේ නෑ ඩයි කරන්න කියලා. සුදු වෙලා කියලා. කොණ්ඩේ බවවත් දන්නේ නෑනේ. එහෙව කොට කොණ්ඩේට කොහෙද ආත්මීය හැඟීමක් මාව සුදු වෙලා කළු කරපන් කියලා. එහෙනම් පෙනීම කියන කාරණාව කෙස් වෙන්නේ නෑ, හැම වෙන්නේ නෑ. රැලි ගහෙන්නේ නෑ, දිරන්නේ නෑ, නාකි වෙන්නේ නෑ. නමුත් අපිට තියෙන දෘෂ්ටියක් අතීතයේ මෙසේ හිටියේය දැන් මෙසේ වෙලාය. අතීතයේ කළුවට තිබ්බේය දැන් සුදු වෙලාය. අතීතයේ රැලි නොගැසී තිබ්බේය සුමට විදිහට දැන් රළු වෙලා රැලි වෙලාය. මෙන්න මෙහෙම අපි සංසන්දනාත්මකව සාපේක්ෂ න්‍යායකින් ජරා මරණය භුක්ති විඳිනවා. ඒ ජරා මරණය සමුදයට අපි කොටු වෙනවා, අහු වෙනවා, මැදි වෙනවා. ඒකට කියනවා අපි සමුදේ පැත්ත. ලෝකේ ඉන්න ලෝක සත්වයාට පෙනෙන්නේ ওই විදිහමයි සාපේක්ෂකව අතීතෙත් හිටියේ වර්තමානෙත් ඉන්නේ අනාගතයට යන්නේ. අතීතයේ මෙසේ තිබ්බේ දැන් මෙසේ විලාය. අතීතයේ මෙසේ තිබූ ආකාරය දැන් මේ ආකාරයකට පත් වී ඇත්තේය. ඔන්න ඔය විදිහට අපිට විවිධ විදිහට අතීත වර්තමානයේ පිළිපඳ සංසන්දනාත්මක සාපේක්ෂ ආවර්ජනයන් කරගන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් ඔබ මතක තියාගන්න ඔය කරන සියලු සංසන්දනාත්මක සෑම ආවර්ජනයක් තුලම ක්‍රියාත්මක වෙන්නේ මේ දැන් ක්‍රියාත්මක වුණු රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥානය. ඒ අත්දැකීම. ඒකට අපි කියනවා පෙනීමේ අත්දැකීම, ඇහිීමේ අත්දැකීම, දැනීමේ අත්දැකීම, හිතීමේ අත්දැකීම. ওই ටික තමයි. ඒ ලැබපු අත්දැකීම අතීතෙන් ආපු නැති, අනාගතයට යන්නේ නැති මේ දැන් ලැබපු අත්දැකීමක්. හරි. මේ දැන් ලැබපු අත්දැකීම කෙනෙක් වෙන්නේ නැහැ. සත්වයක් වෙන්නේ නැහැ, පුජ්‍යලයක් වෙන්නේ නැහැ. ඇයි? පෙනීම පෙනීමක් බව දන්නේ නැහැ. ඇහිීම ඇහිීමක් බව දන්නේ නැහැ. දැනීම දැනීමක් බව දන්නේ නැහැ. දැනගැනීම දැනගැනීමක් බව දන්නේ නැහැ. අපිට පෙනීම පෙනීමක් කියලා මෙනෙහි කළා. කවුද මෙනෙහි කළේ? ආන්සක්කාය. පුජ්‍යලයා කිව්වා මට පෙනෙන්නේ, මට ඇහෙන්නේ, මට දැනෙන්නේ. ඕක තමයි දෘෂ්ටිය. ඒක දෘෂ්ටියක්. දැන් එතකොට මේ දෘෂ්ටිය ඇතුලේ ඉන්න තාක්කල් හිතෙන්නේ මොනා කියලාද? රූප දකින්නේ මම, සද්ද අහන්නේ මම, ගන්ධ විඳින්නේ මම, ස්පර්ශයන් විඳින්නේ මම, සියලු දේ දැනගන්නේ කවුද? මම. ඒ මම පෙනිච්ච මම කෝ පෙන්නන්ට කිව්වොත් කොහෙන් පෙන්නන්ට? අර විදිහට පෙන්නයි. එච්චරයි. ඒ පෙන්නපු පෙනීම කාටද පෙනුනේ කියලා ඇහුවොත් ආයෙ පෙන්න ගන්න බැරි වෙනවා. මේ පිස්සු කතා කරන්නේ නැතු ඉන්ට මේ යසාපූර්වට මේ මං ඉන්නේ ඊයේත් හිටියා, දැමුත් හිටියා. මේ උඩ පයින්ට පුළුවන්, මට මේ කණ්ඩක් පුළුවන්, බොණ්ඩක් පුළුවන්, නිදියන්ට පුළුවන්, පෙල්ලෙන්ට පුළුවන්. පොල්ලකින් තමල ගැහුවොත් මේ රෙදෙන්නේ නැද්ද? මොන පිස්සුවක්ද මේ කියන්නේ? එහෙම හිතෙන්න පුළුවන්. නමුත් ඔය ලබන සෑම අත්දැකීමක්ම මොකද්ද? කන අත්දැකීම, බොන අත්දැකීම, නිදියන අත්දැකීම, ගුටි කන සියලු අත්දැකීම් රූපෙන්තර, වේදනාවෙන්තර, සංඥාවෙන්තර, සංකාරෙන්තර, විඥානෙන්තර ලබන්නට බෑ. එහෙනම් ඒ සියලු දෘෂ්ටිය පොදි බඳින්නේ, හදන්නේ, නිගමන සියල්ල කතාව බිහි කරන්නේ මොක ඇතුළේද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහ ඇතුළේ.
රූපයත් එක්ක වේදනාවත් එක්ක සංඥාවත් එක්ක සංකාරයත් එක්ක විඥානයත් එක්ක අර දෘෂ්ටිය තවරා මොකද්ද කරන්නේ? රහ කර කියනවා මම මේ ලෝකේ ජීවත් වෙනවා. මම මේ ලෝකේ කාලයක් ජීවත් වුණා. අනේ ජීවත් වුණා නම් දුක තමයි. දැන් ඔබට වෙලා තියෙන්නේ මොකද්ද? පෙනී මම දුක බව ඔබට තේරිලා නැහැ. ඇයි පෙනීමම දුකක් කියලා කියන්නේ? අපි හිතන් ඉන්නේ පෙනීම නෙමෙයි දුක, පෙනිච්ච එකට ඇලෙන ගැටෙන මුලා වෙන එක දුක කියලා. දැන් පෙනීමම දුකයි කියන්නේ ඇයි? පෙනීමමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාවේ සමුදය. ඒ දුකේ සමුදය. ඒ සමුදේ පැත්ත. එහෙනම් නිරෝධය කියන්නේ නැති කිරීමද? නෑ. නිරෝධය කියන්නේ සකස් නොවීම. එහෙනම් මෙතන මෙන්න මේකයි වෙලා තියෙන්නේ. අතීතෙන් ආවේ නැත්තම් අනාගතයට යන්නේ නැත්තම් වර්තමානයේත් හැදිච්ච තැනක් පෙන්වන්නට බැරි නම් ඇත්තටම හැදිලාද හැදිලා වාගේ පෙනිලාද? මෙතන වෙලා තියෙන්නේ ක්‍රියාවලියක් නැති තැන ක්‍රියාවලියක් බිහි කරලා. ක්‍රියාවලියට ක්‍රියාවලිය හම්බ වෙන්නේ නැති තැන ඇහෙන් රූප දකින ක්‍රියාවලියක් ගැන මඤ්ඤණා කරලා. ඒ සක්කාය දිට්ඨියෙන් මඤ්ඤණා කරවලා එළියයි ඇතුළයි බවට පරිවර්තනය කරවලා. ඒ මඤ්ඤණාව දරාගෙන මේ මඤ්ඤණාව ඇතුළේ ඉඳලා නිවනක් හොයනවා. නමුත් නිරෝධය කියලා කියන්නේ හටගත්තෙම නැති තැනක්. නොහට ගැනීමක්. සකස් වෙච්ච නැති තැනක්. සකස් වෙච්ච නැති තැන සකස් වෙච්ච විදිහට දරාගත් දෘෂ්ටියට තමයි ලෝකේ සමුදය මුණ ගැහෙන්නේ. ඇති බවට මුණ ගැහෙන්නේ. ඒ සමුදය ඇතුලේ අනිවාර්යෙන්ම ඇතිවිච්ච දේ නැති වෙලා අතීතයට යනවාමයි. ඇතිවිච්ච දේත් එක්ක ඇලීමක් ගැටීමක් මුලාවීමක් සිද්ධ වෙනවාමයි. ඒ නිසා ඇති බවට හම්බ වෙච්ච තැන දුක හම්බ වුණාම තමයි. එහෙනම් අපිට හම්බෙන්න ඕනේ නැති බවටද? නෑ, නැති බවට නෙමෙයි. ඇති බව බොරුවක් බවට. ඇති භවයේ තියෙන යථාර්ථය මෙන්න මේකයි කියන නුවණ. අන්න ඒ විදිහට ඇති භව පිළිබඳ අවබෝධයටපත් වුණා නම් ඒකට කියන අපි පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධයටපත් වුණා. ඇයි? රූපේ රූපේ බව අඳුනන්නේ නැහැ, වේදනාව වේදනාව බව අඳුනන්නේ නැහැ, සංඥාව සංඥාව බව අඳුනන්නේ නැහැ. සංකාරය සංකාරය බව අඳුනන්නේ නැහැ, විඥානේ විඥානේ බව අඳුනන්නේ නැහැ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ පිළිබඳ කතා කරෙත් අපිමයි. මේක තමයි න්‍යාය. මේක න්‍යායාත්මකව අපි අවබෝධයටපත් වෙන්න ඕනේ, නැතිනම් මොකක් වෙනවද? අපිට කල යුත්ත පිළිබඳ අවබෝධය නැති වෙලා යනවා. එන අපි තේරුම් ගන්න ඕන මේ සකස් වෙනවා වගේ පෙන්නනවා. නමුත් සකස් වෙච්ච තැනක් කෙනෙක් යමක් විදිහට අපිට අර්ථ නිරූපණය කරලා පෙන්වන්නට හැකියාව නැහැ. ඒ නිසායි පෙන පිටකට, දිය බුබුලකට, මායාවකට, මිරිඟුවකට, කෙහෙල් කඳකට උපමා කළේ. මිරිඟුවේ වතුර පේනවා, පේන්නේ නැතුව නෙවෙයි. දැන් අත්දැකීම ලබන බව දැනෙනවා, දැනෙන්නේ නැතුව නෙවෙයි. නමුත් ඒ දැනෙන දේ මෙවැනි ආකාරයක් කියලා දැක්කම නැවත මොකක් වෙනවද? ඒකේ වතුර නාන්න තිබුණු, වතුර බොන්න තිබුණු කැමැත්ත දුරු වෙනවා. හරි? එයා දන්නවා මේක කරන්න බැරි වැඩක්. ඒ නිසා මේ ලෝකෙන් සැපයක්, සුවයක්, සහනයක් යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වීම හරියට මිරිඟුවෙන් ජලය නාලා ඒ මිරිඟුවේ වතුර බීලා සතුටු වෙන්න තියෙන උද්දාමයේ වාගේ. නිසා ඒක ඒ තරම්ම
අනුවන ක්‍රියාවලිය. එනම් පංච උපාදානස්කන්ධයේ නිරෝධය කරන අයුරු යම් කෙනෙක් පැහැදිලි කරන්නට කිව්වොත් නිරෝධය කරන්නට කිව්වම ඔළුවේ තියෙන නැති කරන විදිහ කියලා. නිරෝධය කියලා කියන්නේ උදා නොවීම. අපි තේරුම් ගන්න ඕනේ මේ උදා වුණා වාගේ පෙන්නන තැන නැති කරන්නට දෙයක් නැහැ. උදා වෙච්ච තැනක් විදිහට නිට්ටියව ස්ථිරව පෙන්වන්නට බෑ වුණ අනිත්‍යයි. අස්තිරයි. ඒක ආත්මීය සත්ත්ව පුජ්‍යලයක් තුල සකස් වුණා නෙවෙයි අනාත්මයි පුජ්‍යල වශයෙන් කෙනෙක් දෙයක් යමක් වශයෙන් ප්‍රකාශයටපත් කරන්නට බෑ. ඒ සකස් වීමම දුකමයි. එයා තේරුම් ගන්න ඒ සකස් වුනේ ලෝකේමයි දුකමයි උපාදානස්කන්ධයමයි. අන්න එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව පැහැදිලි වෙනවා. එයා දන්නවා එහෙමනම් මේ සකස් විනා වගේ පෙන්වන තැනට කොටු වෙන මුලාවයි සිඳ ගන්න ඕන. ඒකේ පටිච්ච සමුප්පන්න බවයි දැක ගන්න ඕන. එතනයි පංච උපාදානස්කන්ධයේ නිරෝධ මාර්ග ප්‍රතිපදාව. එහෙම නැතුව තිබුණු දෙයක් නැති කරලවත් විච්ඡ තණ්හාව දුරු කරනවත් නෙමෙයි. තණ්හා වෙලා තියෙන යමකට දෙයකටද දෘෂ්ටි ජාලයක් ඇතුළත තණ්හාව උපදිලා තියෙන. තණ්හාවම දෘෂ්ටියක්. තණ්හාවම අවිද්‍යා සහගත දෘෂ්ටියක් නිසා බිහි වෙනවයි අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා. ඔය දෙන්නේ මැද. අවිද්‍යාව ඇති කල්හිමයි තණ්හාව උපදින්නේ. අපි මොකද්ද කරන්නේ? අවිද්‍යාව ඔන්නෝහි පැත්තක තියෙද්දී අපි මොකද්ද කරන්නේ? සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනාවට එනකන් ඔහම ආපු දෙන් වේදනාවට මන් තණ්හා වෙන්නේ නැහැ. එහෙනම් නවත්තයි මගින් පටිච්චසමුප්පාදය. ඉතින් අපි හදන්නේ පටිච්චසමුප්පාදේ අවිද්‍යාව දුරු නොකර හේතුව දුරු නොකර ඵලයක් ගලවලා විසික්කා කරන්නට. කවදාකවත් කරන්නට බෑ. ඒ අවිද්‍යාව ඇතුළෙම තවත් තණ්හාසයක් පොදි බඳිනවා විතරයි. තණ්හාසෙ ගලවන්න ඕනි කියන තණ්හාසෙට එකතු වෙනවා. ඉතින් මේ ධර්ම කාරණාවන් මෙහෙම එකපාර අපිට විස්තරාත්මක කරලා තේරුම් ගන්නට අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා නැවත නැවත ශ්‍රවණය කරපු ධර්ම කාරණා මෙනෙහි කරමින් එහි තිබෙනා වූ ප්‍රශ්නාර්ථ ගැටලු සාකච්ඡා කරමින් නැවත ධර්ම ශ්‍රවණය කරමින් පංච උපාදානස්කන්ධයේ නිරෝධය පිළිබඳව මන අවබෝධයක් ලබාගත යුතුයි. එසේනම් අපි අද දවසේ සිද්ධ කරගන්නට යෙදුණු ධර්ම දානමේ පින්කම සමදනාට මුතුන් ධර්ම අභිසමේ පිණිසම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වෙත්වා උපකාර වෙත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලම් ආයුරා රෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු මෝහක්ඛයෝ නිබ්බානං